වීදි රේඛා සහතිකයක් ඔබට පළාත් පාලන ආයතනයෙන් ලබා ගන්න. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්තිරු පරීක්ෂාවක් කරනවා. ගොඩනැගිලි රේඛා සහතිකය කියලා. ඇතැම් පුද්ගලයන් මේ වරිපනම් බදු විශාල කාලයක් නොගෙවා ඉන්නවා. දේපළට අදාළව නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම මගින්. තාරිස්වරකී වගකීම තමයි අදාළ දේපළේ නිසි පරිදි taxedu කරලා ඒ මුද්‍රණ ගාස්තු ඒ අනුව ගණනය කරලා ඒ නියමිත කාල සීමාව අනුව අදාළ ආයතන වලට ආයතන ගිණුම් වලට මේ මුද්‍රණ ගාස්තු බැර කිරීම. අයබෝන් අදත් අපි ඔබ හමුවට එන අලුත් වීඩියෝ එකකින් අපේ YouTube channel එක හරහා දන්න කන්ස්ට්‍රක්ෂන් ගැන නොදන්න දේවල් දන්න සිංහලෙන් ඔබ හමුවේ කතා කරන්න. ඉතින් අද දවසේ අපි කරුණු කාරණා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉඩමක් ගැනීමේදී ඔබ සැලකිලිමත් යුතු කරුණු සම්බන්ධව. ඉතින් අද මගෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නීතිඥ ප්‍රගීත් ජයසේකර මහතා සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට. ඉතින් ප්‍රගීත් මහතා ඔබ සාදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. අයබෝන්. ඔව් නීතිඥ මහතා. ඇත්තටම අපි දන්නවා ඉඩමක් මිලදී ගන්නකොට අපි නීතිඥ කෙනෙක්ගේ සහයෝගය ලබා ගන්න ඕනේ කියලා. නමුත් සාමාන්‍ය පොදු විහාරයේ අපි දන්න දෙයක් තමයි නීතිඥයෝ වර්ග කීපයක් ඉන්නවා ලංකාවේ. සාමාන්‍යයෙන් ගත්තොත් සිවිල් නඩු කතා කරන නීතිඥයෝ වෙනම ඉන්නවා. ඊට පස්සේ කමර්ෂල් කෝට්ස් වලට ගියාන් පස්සේ කමර්ෂල් නඩු කතා කරන නීතිඥයෝ වෙනම ඉන්නවා. සා ඉඩම් සම්බන්ධ වෙනම නීතිඥවරු ඉන්නවා. සා අපරාධ සම්බන්ධව තවත් නීතිඥවරු ඉන්නවා. එතකොට මේ හැම කෙනෙකුටම පුළුවන් ද ඉඩමක් සම්බන්ධව ගතිය යුතු නීතිමය ක්‍රියාමාර්ග ගන්න සහ ඒ සඳහා ඉඩමකට තමන්ගේ නීතිමය කටයුතු සඳහා සහයෝගය ලබා දෙන්න. ඔව්. ඇත්තටම ඉඩමක් සම්බන්ධ ඔප්පු තිරප්පු ඉඩමක් මිලදී ගන්න යද්දී ඔප්පු තිරප්පු සාදා ගද්දී ඔබ ඇත්ත වශයෙන්ම නොතාරිස්වරයෙකු ළඟ තමයි යන්න ඕනේ. ඒ නීතිඥවරයෙක් වෙතට යනවා නම් ඒ නීතිඥවරයා වෙතට යද්දී ඒ නීතිඥවරයාට අදාළ නොතාරිස් සහතිකය නොතාරිස් බලපත්‍රය ලබාගත් සුදුසුකම තියෙන නීතිඥ මහත්මයෙක් හෝ නීතිඥ මහත්මියක් වෙතට තමයි ඔබ සේවය ලබා ගන්න ඕනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ නීතිඥ මහත්මයා හෝ මහත්මිය අපරාධ අධිකරණවල පෙනී සිටියාද, එහෙම නැත්නම් සිවිල් අධිකරණවල පෙනී සිටිනවද, එහෙම නැත්නම් වෙනත් අධිකරණවල පෙනී සිටිනවද කියන එක ප්‍රශ්නයක් නැහැ. මූලික වශයෙන් ඔබ අසා දැනගත්ත යුත්තේ ඔබ නීතිඥ මහත්මයෙක් නම් නීතිඥ මහත්මයෙක් හෝ මහත්මියක් නම් ඒ අදාළ ඔප්පු තිරප්පු සහතික කිරීම සඳහා ඔවුන්ට හෝ ඇයට නොතාරිස් සහතිකය නොතාරිස් බලපත්‍රය තියෙනවද කියන එක අසා දැනගන්න ඕනේ. එවැනි නීතිඥවරයෙක් හෝ වරියක් වතේ තමයි ඔබ ඔබගේ ඔප්පු සකසා ගැනීම සඳහා සේවය ලබාගත යුතු වන්නේ. ඔව්. මට දැනෙන ඊළඟ ප්‍රශ්නය තමයි ඉඩම් ගනුදෙනුවේ සාමාන්‍ය භාවිතන ඔප්පු වර්ග තියෙනවානේ. මේ ඔප්පු වර්ග මොනවද? සාමාන්‍ය අපි ගත්තොත් සින්නක්කර ඔප්පු කියන එක නම් අපි කවුරුත් සාමාන්‍ය දන්න දෙයක්. මීට අමතරව තව මොනවාරි ඔප්පු වර්ග තියෙනවද? අපි දැනගත යුතු. ඔව්. ඉඩම් ගනුදෙනුවේ ස්වභාවය අනුව ඒ සඳහා භාවිත වන ඔප්පු වර්ග වෙනස් වෙනවා. ඔබ මුදලක් දීලා ඒ කියන්නේ සල්ලි වලටම ඉඩමක් ගන්නවා නම් ඔබ කවුරුත් දන්නවා විකුණුම් ඔප්පුවක් එහෙම නැත්නම් සින්නක්කර ඔප්පුවක් ඔබ ලියා සහතික කර ගන්නවා නොතාරිස්වරයෙක් ලවා. ඊට අමතරව ඔබට ඔබගේ දෙමාපියෙක්ගෙන් හරි වැඩිහිටියෙක්ගෙන් හරි ඔබට ඉඩමක් ලැබෙනවා නම් ඔබ ඒ සඳහා තෑගි ඔප්පුවක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඊට අමතරව ඔබ ඉඩමක් මිලදී ගන්න හෝ ඉඩමේ ගයක් ගොඩනැගිල්ලක් ඉදි කර ගන්න කිසියම් මුල්‍ය ආයතනයකින් ණය පහසුකමක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට ඒ අදාළ ඉඩම අපේට තබලා අදාළ මුල්‍ය ආයතනයේට ණය උකස් කරයක් එහෙම නැත්නම් උකස් ඔප්පුවක් මගින් ඒ ණය මුදල ලබාගත හැකියි. ඊට අමතරව ඔබ කිසියම් දේපලක් වෙනත් පාර්ශ්වයකට බද්දට දෙනවා නම් බදු ඔප්පුවක් ඔබට සකසා ගන්න සිදු වෙනවා. මේවා තමයි මූලික වශයෙන්ම ඉඩම් ගනුදෙනුවලදී සැකසෙන ඔප්පු. මීට අමතරව ඔප්පු තියෙනවා. නමුත් මේ කාරණේදී වැදගත් වෙන්නේ ඒවා කියලා මම හිතනවා. ඒතර අපිට ලැබෙන ඊළඟ ප්‍රශ්න තමයි අපි දන්න සින්නක්කර ඔප්පු, තෑගි ඔප්පු අපිට සාමාන්‍ය විහාරදී අපි කතා කරන ඔප්පු වර්ග තමයි වෙන්නේ. නමුත් අපිට තව ඔප්පු වර්ග කීපයක් අපිට හම්බ වෙනවා අපේ විහාරවලදී නැත්නම් අපි එදිනෙදා කටයුතු වලදී අපි ඉඩම් ගනුදෙනුවක් කරනකොට අපිට ඔප්පු වර්ග හම්බ වෙනවා. මේ ඔප්පු වර්ග ගොඩක් වෙලාවට අපිට ඇහෙන නම් තමයි ස්වර්ණ භූමි ඔප්පු, ජය භූමි ඔප්පු නැත්නම් එහෙම නැත්නම් බලපත්‍ර ඉඩම් කියලා ඉඩම් ඔප්පු අපිට හම්බ වෙනවා. මේ ඔප්පු මේ ස්වර්ණ භූමි, ජය භූමි එහෙම නැත්නම් බලපත්‍ර වලට තියෙන මේ ඉඩම් වල වටිනාකමක් තියෙනවා. නැත්නම් ඒව කවුරු කෙනෙක් මිලදී ගන්න යනවා නම් ඔහුට මිලදී ගැනීමේදී යම්කිසි නීතිමය ගැටලුවකට මුහුණ පාන්න වෙනවද කියන එක මම කැමතියි ඔබතුමාගෙන් පොඩ්ඩක් පැහැදිලි කරගන්න. අත් වශයෙන්ම නීතිමය ගැටලුව නෙමෙයි අතට නීතිමය සීමා කිරීම තියෙනවා. දැන් අපි දන්නවා මේ රටේ දුප්පත් ජනතාව විශාල වශයෙන් ඉන්නවා. ඒ හැමෝටම තමුන්ගේ කියලා බිම් කොටසක් නැහැ. ඒතකොට රජයේ ඉඩම් ඒකෙන් එවැනි පුද්ගලයන්ට ප්‍රදානය කිරීම අපිට දක්නට ලැබෙනවා.
ඒ විවිධ නම් වලින් ස්වර්ණ භූමි, ජය භූමි වගේ විවිධ නම් වලින් එහෙම ප්‍රදානය කිරීම සිදු වෙනවා. එතකොට ඒ ජනතාවට ඒ ඉඩම් මෙහෙම ප්‍රදානය කරද්දී යම් යම් සීමා කිරීම වලට යටත් කරලා තමයි ඒ දේපල ඔවුන්ට ප්‍රදානය කරන්නේ. එතකොට ඒ දේපල පැවරීම වෙනත් පාර්ශ්වයකට පවරනවා නම් අනිවාර්යෙන්ම ඉඩම පිහිටි පළාතේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත අනුමැතිය ලබාගත යුතු වෙනවා. එහෙම ලිඛිත අනුමැතියට යටත්ව සහ ඒ මුල් ප්‍රදානය කිරීමේදී දාලා තියෙන කොන්දේසි වලට යටත්ව තමයි ඒ ඉඩම වෙනත් කාර්යයට පවරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් ඉඩමක් සාමාන්‍යයෙන් අපි වෙනත් ඉඩමක් වෙනත් පාර්ශ්වයකට මුදලට විකුණනවා වගේ මේ ඉඩම් එහෙම විකුණන්න අමාරුයි. අර නීතිමය සීමා කිරීම වලට යටත්ව තමයි පැවරීමක් කළ හැක්කේ. ඔව් ඊළඟට මට තියෙන ප්‍රශ්නේ තමයි සමහර ඉඩම් අපි මිලදී ගන්න යනකොට තියෙනවා කුඹුරු, වෙල, කමත වගේ නම් පටබඳලා තියෙනවා මේ ඔප්පුවල. මේ ඉඩම් මොන හරි නීතිමය ගැටලුවක් තියෙනවද? එහෙම නැත්නම් මේ ඉඩම් මිලදී ගන්නකොට අපේ මිලදී ඉඩම් ගන්න කෙනාට මොන හරි නීතිමය ගැටලුවට මුහුණ පාන්න වෙනවද කියලා ගැටලුවක් අපිට තියෙනවද? අපි ඒව කොහොමද මගහරවා ගන්න නීතිමය පැත්තේ? ඇතැම් ඉඩම් වලට ඔප්පු සාධන පත්‍රය අපි පරීක්ෂා කරපුවම අපිට දකින්න ලැබෙනවා කුඹුර, වෙල, කොමත ඔය වගේ විවිධ වචන ඒ ඉඩම් සඳහා භාවිත වෙලා තියෙනවා. එතකොට මෙවැනි ඉඩම් අපි මිලදී ගන්නවදී යම්කිසි සුපරික්ෂාකාරී වෙන්න ඕනේ. මේවා ගැනීමේදී යම්තාක් දුරට යම්කිසි අවදානමකුත් තියෙනවා. මොකද ඔබ දන්නවා කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා නීතියෙන් තහනම්. ඔබ කුඹුරු ඉඩමක් ගොඩ කළොත් ඔබට ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා විසින් නඩු පැවරීමක් කරනවා. ඒ විදිහ ඔබට දඩ ගෙවීමක් සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ අදාළ කුඹුරු ඉඩම පස් දාලා ගොඩ කරලා තියෙනවා නම් ඒ ඉඩම නැවත යථා තත්ත්වයට පත් කරන්නත් ඔබට සිදු වෙනවා. ඊට අමතරව එවැනි ඉඩමක් ඔබ මිලදී ගත්තොත් ඒ මත ඉදිකිරීමක් ඉදිකිරන්න අදාළ පළාත් පාලන ආයතන වලින් සැලසුම් අනුමත කර ගැනීමේ ගැටලු ඇති වෙනවා. ඒ නිසා එවැනි ඉඩම් ගැනීමේදී ඔබ විසින් ඉතාම සැලකිලිමත් විය යුතුයි. නමුත් ඇතැම් ඉඩම් වල නමම ඇවිල්ලා මේ දෙග්ගහ කුඹුර විවිධ ආකාරයේ නම් වලින් ඒ ඉඩම හඳුන්වනවා. නමුත් ඒ ඉඩම් මීට අවුරුදු 50කට 60කට ඉඩම් වගා කරන්නේ නැතුව ඒ ප්‍රදේශීය ජනතාව ඉඩම් ගෙවල් ගොඩ කරගෙන ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නවා. නමුත් ඒ නිසාම කුඹුර වෙල ආදී වචන තිබූ පමණින්ම අපිට කියන්න බෑ මේ ඉඩම ගැනීම ගන්න එපා කියලා. නමුත් අවදානමත් ඉන්නවා. අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ ඒ ප්‍රදේශයේ මේ ඒ අවට තියෙන කුඹුරු මේ විදිහට වගා කරනවාද? එහෙම වගා කරන බැලකින් කුඹුරක් ඉදමක් ගන්නවා නම් ඒ ඊටාම අවදාන. ඒ නිසා සුපරික්ෂාකාරී වෙන්න ඕනේ. ඒ ඉඩම් මිලදී ගැනීමේදී. එතකොට ඔබ හොඳ තැනකට මාව ගෙනාවා මේ ප්‍රශ්නේදී. අපි ඉඩමක් මිලදී ගන්නකොට ඉඩම් පරීක්ෂාව කරන එක අපි සාමාන්‍ය දැන දෙයක් තමයි පත්තිපි චෙක් කරනවා කියන එක. අපිට ඒ ප්‍රදේශයන් අනුව අපිට ඉඩම පරීක්ෂා කිරීම අපිට නැත්තම් අපි සාමාන්‍යයෙන් අපි කන්ස්ට්‍රක්ෂන් වලදී නම් ඕක කියනවා ප්‍රිමිනරි චෙකින් එකක් කරනවා කියලා. ඔය ප්‍රිමිනරි චෙකින් නැත්තම් මූලික පරීක්ෂාවක් කරනවා කියන එක අපි කොහොමද කර යුත්තේ? මොන ආයතන වලට ගිහිල්ලාද අපි මේ දේවල් කර යුත්තේ? ඔබ ඉඩමක් මිලදී ගන්නවා නම් සාමාන්‍යයෙන් ඔබ ඉඩමට අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්තිර පරීක්ෂාවක් කරනවා. අවුරුදු 30ක් පමණ කාලයක් ඔබ ආපස්සට බලනවා ඉඩමේ අයිතිය වර්තමාන හිමිකරුට කිසිදු ආරවුලකින් තොරව ඊටාම පිරිසිදු ආකාරයට ගලාගෙන ඇවිල්ලා තියෙනවද කියලා. ඊට අමතරව ඉඩම පිහිටි පළාත් පාලන ආයතනයේ ඔබට කිසියම් පරීක්ෂාවක් කරන්න පුළුවන්. මේ පරීක්ෂාව යටතේ ඔබට ඉඩමේ අයිතිය සහතිකය පිළිබඳ පළාත් පාලන ආයතනයේ සහතිකය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉඩමට අදාළ අයිතිකරු පළාත් පාලන ආයතනයේ වරිපනම් නාම ලේඛනයේ නම හිමි තැනැත්තාද කියලා ඔබට ඒ සහතිකය මගින් නිරවැරදි ලෙස සහතික කරගන්න පුළුවන්. ඊට අමතරව වීදි රේඛා සහතිකයක් ඔබට පළාත් පාලන ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. වීදි රේඛා සහතිකයකින් ඔබට ලැබෙන ආරක්ෂාව තමයි ඔබ මිලදී ගැනීමට අපේක්ෂා කරන ඉඩම කිසියම් පාරක් අතර තියෙනවා නම් ඒ පාරට පළල් කිරීමේදී ඒ පාරට ඉදීම් කොටසක් අත්පත් කර ගැනීමට යෝජනා කරලා තියෙනවද? එහෙම නැත්නම් ඉඩම හරහා කිසියම් පාරක් වැටිලා තියෙනවද කියලා ඔබට සහතික වශයෙන් දැනගන්න පුළුවන්. ඊට අමතරව පළාත් පාලන ආයතනයෙන් තව සහතිකයක් ලබා ගන්න පුළුවන් ගොඩනැගිලි රේඛා සහතිකය කියලා. අපි හැමෝම දන්නවා අපි ඉඩමක් ගත්ත පමණින් ඒ ඉඩම පුරාම අපිට කැමති ආකාරයට ගොඩනැගිලි ඉදිකරන්න අපිට නීතියෙන් අවසර ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපි නිශ්චිත සැලැස්මක් සකස් කරලා ඒක අදාළ පළාත් පාලන ආයතනයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ සැලැස්ම අනුමත කරගත්තට පස්සේ ඒ සැලැස්මට අනුකූලව තමයි අපි ඒ ඉඩම තුල ඉදිකිරීම කරන්න ඕනේ. එතකොට අපි මහා මාර්ගයක් අයිනේ තියෙන ඉඩමක් නම් මහා මාර්ගයේ මැදේ සිට
යම්කිසි ප්‍රමාණයක් ඇතුළත ඉදිකිරීම කිරීම සීමා කරලා තියෙනවා ඇතන් පළාත් පාලන ආයතන වලින්. ඒ සීමාවට රිසර්වේෂන් එකක් තියලා තමයි ඒ සීමාවේ ඇතුළත ඉදිකිරීමක් නොකර තමයි ඉතිරි සීමාවේ තමයි අපිට ඒ ඉඩම තුල ගොඩනැගිලි ඉදිකිරීමට හැකියාව තියෙන්නේ. ඔව් එතකොට දැන් ඔබතුමා ගොඩක් වචන වලින් අපිට කතා කරා ඉඩමක නීතිමය පැත්තේ කොහොමද අපි යම් යම් ආයතන වලින් කතා කරන්න කියලා. මොකද්ද මේ නොපරවා ගැනීම සහතික කියන්නේ? මේක හැම ඉඩමකටම පොදු දෙයක්ද? ඔව් අපි දන්නවා ඉඩමක් තියෙන ප්‍රදේශයේ අදාළ පළාත් පාලන ආයතනයේට ඉඩමේ හිමිකරු විසින් යම්කිසි මුදලක් වරිපණම් බදු වශයෙන් වාර්ෂිකව ගෙවන්න ඕනේ. ඒ taxeරු වටිනාකම අනුව. ඇතැම් පුද්ගලයන් මේ වරිපණම් බදු විශාල කාලයක් නොගෙවා ඉන්නවා. එවෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ පළාත් පාලන ආයතනයට පුළුවන් එම දේපල තහනම් කරන්න එහෙම නැත්නම් ඔවුන්ට පවරා ගන්න. ඔබට මේ தত্ত্বය නිවැරදි ලෙස සහතික ලෙස දැනගන්න පුළුවන් අදාළ පළාත් පාලන ආයතනෙන් අදාළ දේපලට අදාළව නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම මගින්. නොපවරා ගැනීමේ සහතිකයෙන් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. මට ඊළඟට එන ගැටලුව තමයි මියගිය තැනැත්තෙක්ගෙන් මේ ඉඩමට උරුමකමක් හම්බෙනවා නම් ඔහුගේ පෝර්මකාරයන් මම හිතන්නේ නීතිමය පැත්තෙම කතා පෝර්මකාරයන් බලපුරුමකාරයන් විදිහට අපි කතා කරන්නේ. අපි හිතමු යම්කිසි පවුලක තාත්තා මිය ගියොත් ඒ තාත්තගේ දේපල ළමයින්ට හිමි. මේ ළමයින්ට පුළුවන් මේ ඉඩම විකුණන්න. මොකක් හරි නැත්නම් ඒ විකුණනවා නම් මොකක් හරි තියනවාද මාරි නීතිමය ගතිය යුතු ක්‍රියාපටිපාටියක් මොකක් හරි තියනවාද අපිට දැනගන්න පුළුවන් දෙයක. යම් පුද්ගලෙක් Tamanට හිමි දේපල තමන්ගේ ජීවිත කාලය තුල ඔහුගේ ඔප්පුතිරප්පු සාදා තමන්ගේ උරුමකරුවන්ට ලබා දෙන්න පුළුවන්. එහෙම නැතුව යම් පුද්ගලයෙක් මිය ගියොත් සහ එහි මිය යන අවස්ථාවේදී ඔහු අන්තිම කැමැති පත්‍රයක් ලියා තිබෙන්නේ නැත්නම් ඒ දේපලේ වටිනාකම රුපියල් ලක්ෂ 40ට වැඩි නම් අනිවාර්යයෙන් දේපල සම්බන්ධයෙන් තෙස්තමේතු නඩුකරයක් අදාළ දිසා අධිකරණයේ ගොනු කළ යුතු වෙනවා. ඒ අනුව තමයි මේ දේපල උරුමකරුවන්ට උරුම කරලා දීලා අනතුරුව බාහිර පාර්ශවයකට ඒ දේපල පැවරිය හැකියි. අපිට ඇත්තට මේ ගැන පැහැදීමක් ලැබුණා. ඇත්තට මට ඊළඟ කාරණේ තමයි අපි දැන් ගොඩක් වෙලාට දැන් අපි මේ කතා කරගෙන ආපු ගොඩාක් කතා කිරීම ආවේ පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ගෙන් ඉඩමක් මිලදී ගන්න අවස්ථාවේදී. නමුත් ලංකාවේ මේ වෙනකොට මම හිතන්නේ ගොඩක් ලෑන්ඩ් සේල් වලින් නැත්නම් ආයතන වලින් මේ ඉඩම් කට්ටි කරලා විකුණනවා. මේ ඉඩම් කට්ටි කරලා විකුණන මම හිතන්නේ දැන් අපි මේ මෑත කාලෙදී බොහොම ඔය සමාජ මාධ්‍ය වලුත් අපිට දකින්න දෙයක් තිබ්බ දෙයක් තමයි ගොඩක් වෙලාට පොල් ඉඩමේ හිටපු මුරකාරයා විසින් මේ ඉඩම විකුණලා. සමහර අයිතිකාරයෝ ඉන්නේ පිට රටවල් වල නැත්නම් අයිතිකාරයෝ වයස්ගතයි. ඔව් සමහර ඒ අයිතිකාරයෝ සමහර අන්තිම කැමැති පත්‍රයෙන් තව ඒගොල්ලන්ගේ නාටි උඩට කවරේ පවර්ලා තියෙනවා. නමුත් මුරකාරයා විසින් මේ ඉඩම විකුණනවා මේ මොකක් හරි ඔප්පුවක් හදාගෙන. මේ ඉඩම් මිලදී ගැනීමේදී ගොඩක් වෙලාවට සමහර ලෑන්ඩ් සේල් එකට ප්‍රශ්නයක් බලපාන්නෙත් නැහැ. මොකද ਉਹ කට්ටි කරලා විකුණන එකනේ කරන්නේ. නමුත් මේක යම් කාලයක් ගිහිල්ලා ඉඩම් මිලදී ගත්ත පුද්ගලයන් ඉඩම ඒ යම් කිසි දිගිරීමක් කරන්න යනකොට තමයි මේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඉතින් මට දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ලෑන්ඩ් සේල් එකකින් අපි මිලදී ගන්නකොටත් මේ විදිහටම පරීක්ෂාවල් කළ යුතුද? එහෙම නැත්නම් ඒ ලෑන්ඩ් සේල් වල ඉන්න ලෝයර් කෙනෙක්ගේ තියෙන ඒ අනුදැනුම මත සිදුවෙන දෙයක් තියෙනනම් ඒ ලෝයර්ගේ වචනය පමණක් අපි විශ්වාස කරලා ඉඩම මිලදී ගැනීම යුතුද කියන එකත් මම ඔබතුමාගෙන් දැනගන්න ඕනේ. ඇත්තටම ඔබ ඊටාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඔබ පුද්ගලික තැනැත්තෙකුගෙන් දේපලක් මිලදී ගත්තත් ලෑන්ඩ් සේල් එකකින් එහෙම නැත්නම් දේපල වෙළඳ සමාගමකින් ඉඩමක් මිලදී ගත්තත් ඒ ඔබ ගන්න දේපල පිළිබඳ සුපරික්ෂාකාරී වීම ඔබ සතු වගකීමක්. මොකද අවසානයේදී යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් එහි පාඩුව අලාභය ඔබටමයි විඳ ගැනීමට සිදු වෙන්නේ. මූලික වශයෙන්ම ලෑන්ඩ් සේල් එකකින් ඉඩමක් මිලදී ගන්න යන අවස්ථාවේදීත් ඔබට අදාළ දේපල වෙළඳ සමාගමෙන් එම මුල් ඉඩමට අදාළ ඔප්පුවේ කොපියක් අරගෙන තමා දන්න කියන අවශ්‍ය නම් නීතිඥවරයෙක් හෝ මහත්මයෙක් ළඟට ගිහිල්ලා ඒක හිමිකම් පරීක්ෂාවක් අනිවාර්යෙන්ම සිදු කරගත යුතුයි. ඒ නිසාම බුද්ධිගෝචරයි කියලා මට කියන්න පුළුවන්. ඊට අමතරව මේ දේපල වෙළඳ සමාගම විකිණීමට ඉදිරිපත් කරලා තියෙන ඉඩමේ සැලැස්ම අදාළ පළාත් පාලන ආයතනයේ නිසි පරිදි සහතික කරලා තියෙනවද? අදාළ පළාත් පාලන ආයතනය සහ වෙනත් ආයතන වලින් නිසි පරිදි අප්‍රූවල් එක අනුමැතිය ලබා තියෙනවද කියලා ඔබ විසින් සෑහීමකටපත් වෙනවා. ඊට අමතරව ඔබ විසින් ගන්න අපේක්ෂා කරන નિયમિત බිම් කොටසේ ප්ලෑන් එකට අනුව තියෙන්න පුළුවන් පර්චේස් 10ක් කියලා. නමුත්
භෞතික වශයෙන් මේ සීමාවන් තුළ ඔය කියන වපසරීම තියෙනවද කියන එක බොහෝ විට ප්‍රශ්නගතයි. ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබගේ මිනුම්දොරුවරෙක් ලවා ඒ අදාළ කොටසේ ඔය කියන ආකාරයට ප්ලෑන් එකේ සඳහන් ආකාරයටම භෞතික වශයෙන් ඔය ඉඩම් ප්‍රමාණය තියෙනවා කියලා සාතික කරගන්න ඒ ඊටාම වැදගත්. මීට අමතරව ඔබ දේපළ වෙළඳ සමාගම් වලින් ඉඩම් මිලදී ගන්නවා නම් ඒ ඉඩමට අදාළ පොදු පහසුකම් සම්බන්ධයෙන්ුත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මම මේ පසුගිය අත්දැකීම් එක්ක ඔබට කියන්නේ ඇතැම් සමාගම් විසින් විකුණපු ඉඩම් වල යට ඊටාම කළු ගලක් තියෙනවා. එතකොට ඔබ භූගත ජලය ලබා ගැනීමේදී ඔබ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට අමතරව රජයේ ජල ප්‍රමාණ මණ්ඩලයේ ජල පහසුකම් නැති ප්‍රදේශ තියෙනවා. එවැනි අවස්ථා භූගත ජලය ලබා ගන්න බැරුව ගියොත් ඔබට ඊටාම ගැටලුකාරී තත්ත්වයන් මුහුණ පාන්න සිදු වෙනවා. ඇතැම් දේපළ වෙළඳ සමාගම් තමන්ගේම කියන ජල ව්‍යාපෘතියක් මේ ව්‍යාපෘතියක් මේ ඉඩම් සඳහා ලබා දෙන්න බවට පොරොන්දු වෙලා වතුරු ටැංකි පවා ඉදිරි කරලා තියෙනවා ඒ ඉඩම් වල. නමුත් සියලුම ඉඩම් කොටස් විකුණුනාට පස්සේ ඔවුන් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර ඒ ගැනුම් කරුවොන් අතරමඟ භාවයට තත්වෙච්ච අවස්ථා පවා අපි අධිකරණවල දැකලා තියෙනවා. ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඉඩමේ අයිතිය වගේම අදාළ ඉඩම් වල පොදු පහසුකම් සම්බන්ධයෙන්ුත් හොඳ සහතිකයක් ඔබ ලබා ගන්න ඕනේ. ඔව්. ඇත්තට ප්‍රගීත් මහතා ඊළඟට මං හිතන්නේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉඩම් තියෙනවා. ඉඩම ඉස්සරහෙන් පාරක් යනවා. නමුත් අපි දැනුවත් නැහැ අපි මේ පාර පාවිච්චි කරනවා. නමුත් සමහරවිට ඔප්පුවේ සඳහන් වෙලා නැහැ අපිට රයිට් ඔෆ් වේ තියෙනවද කියන එක. ඒ කියන්නේ ඉඩමට ප්‍රවේශ මාර්ගය සඳහා අපිට අයිතියක් තියෙනවද කියන එක අපේ ඔප්පුවේ සඳහන් වීමක් වෙලා නැහැ. ගොඩක් වට අපි දන්න කරුණු තමයි ඉඩම ගත්තන් පස්සේ තමයි ඔය රෙක්ටිෆිකේෂන්ස් වලට යන්නේ. ඇයි මේක මිනිස්සු මුණ පාන්නේ? මේ ගැන නොදැනුවත්කමද නැත්නම් නීතිඥයන් විසින් මේ සඳහා හරි පරීක්ෂාවක් කරන්නේ නැති බවද ඒකට හේතුව වෙන්නේ? ඔව් අපි දන්නවා සෑම ඉඩමකටම ප්‍රවේශ වීම සඳහා මාර්ගයක් තියෙන්න ඕන. යම් කිසි ඉඩමක් ප්‍රධාන මාර්ගයකට මුහුණලා එහෙම නම් ප්‍රධාන මාර්ගයකට මායිම්ම පිහිටලා තියෙනවා නම් ඒ ඉඩමට ඒ මාර්ග ප්‍රවේශය ලබා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඉඩමේ ඔප්පුවට විශේෂයෙන් සඳහන් කිරීමක් අවශ්‍ය නැහැ. ඒ මාර්ගය හරහා ගමන් කිරීමේ ප්‍රවේශ අයිතිය ලබා දෙනවා කියලා. මොකද ඒක රජයට අපි කියමුකෝ රජයට අයිති ඉඩමක් මාර්ගයක් නම් විශේෂයෙන් කියන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි කියමු නුවර පාර අයිනේ ඉඩමක් තියෙනවා කියලා. ඒතර නුවර පාර අයිනේ තියෙන ඉඩමට නුවර පාරෙන් ප්‍රවේශයේ අයිතියක් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙහි ඊටම වැදගත් වන්නේ විශාල ඉඩමක් කට්ටි කරලා විකුණනවා නම් එතකොට ඒ පාරේ හරහා ඒ බිම් කොටස් හරහා මාර්ග අයිතිය කට්ටි කරනු ලැබූ ඉඩමට ලබා දිය යුතුයි. එවැනි අවස්ථාවකදී අදාළ සාධන පත්‍රයේ ප්‍රකාශනය දක්වන්න ඕනේ අදාළ බිම් කොටස් මතින් මේ ඉඩමට ගමන් කරන්න වෙනත් පොදු පහසුකම් සපයා ගන්න මාර්ග අයිතිය ලබා දෙන්න බවට. ඒ වගේම තව වැදගත් කාරණාවක් තියෙනවා. ගෙවල් කිහිපයකට යන්න තියෙන පුද්ගලික පාරක් ඔවුන් ඒ පදිංචිකරුවන්ගේ අනුමැතිය ඇතිව ඒ පාර ප්‍රාදේශීය සභාවට පවරලා දුන්නොත් පසු කාලයකව නැවත ඒ පාර ඉඩමක් වෙනත් තැනකට විකිණීමේදී ඒ පාර මතින් මාර්ග අයිතිවාසිකම් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ මොකද ඒ පාර දැනටමත් ප්‍රාදේශීය සභාවට පවරලා තියෙන නිසා. ඒ පාර පොදු පාරක් බවට පත් වෙලා තියෙනවා. ඔව්. ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ ප්‍රගීත් මාත් ඔබත් මේ සම්බන්ධව අනන්ත අප්‍රමාණ නඩු කතා කරලා ඇති උසාවිලි ගිහිල්ලා ඇති. ව්‍යාජොප්පු හදලා ඉඩම් විකුණනවා. මම කලින් ප්‍රශ්නේ මේක ඇහුවා. ව්‍යාජොප්පු සාදල ඉවරයක් වෙලා අයිතිකාරයා පිටරට ඉන්නකොට හරි නැත්නම් අයිතිකාරයා එයාගේ ජීවිතක්ෂයට පත් වෙලා යම් කිසි කෙනෙකුට අවසාන කැමැත්ත මත වෙන කාර්ය පවරලා තියෙනකොට හරි කෙනෙක් ව්‍යාජ වශයෙන් ඔප්පු සාදලා තව කෙනෙකුට විකුණනවා. මේ අවස්ථාවේදී ගොඩක් වට ඉඩම මිලදී ගන්න කෙනා තමයි මේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. මොකද ඉඩම වික්කමෙන් නැස්සා අතුරුදහන් වෙන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවකදී අපි කොහොමද මිනිස්සුන්ව බේරගන්න අපි නීතිමය පැත්තෙන් අපිට තියෙන හවුහරණ මොකද්ද? ඔබ ඉඩමක් මිලදී ගන්න යනවා නම් ඒ ඉඩමේ විකුණුම් කරුගේ අනන්‍යතාවය ගැන ඔබ පුද්ගලිකව හොයා බැලීම ඉතාම වැදගත්. පත්තිරු පරීක්ෂාවක් සහ අදාළ පළාත් පාලන ආයතනයෙන් සොයා බලනවා වගේම මේ ඉඩමේ නියම හිමිකරුද කියලා ඔබ සහතික කර ගැනීම එය ඔබ සතු ඉතාම පරම වගකීමක්. මොකද අපිට දක්වන ලැබෙනවා ඇතැම් අවස්ථාවලදී මිනිස්සු ව්‍යාජ අයිතිකරුවන් ලෙස පෙනී සිටමින් ව්‍යාජ අනන්‍යතා සහතික පත්‍ර සාදාගෙන ඉඩම් වෙනත් පාර්ශවයකයන් තමුන්ට අයිති නැති ඉඩම් වෙනත් අහිංසක ගැනුම් කරුවන්ට විකුණු ලබන අවස්ථා. මෙහිදී
ඔබ සද්ධාවෙන් එවැනි තැනකින් මුලදීගෙන ඉඩමක් මිලදී ගත්තත් ඔබට හොඳ අයිතියක් ලැබෙන්නේ නැහැ. මොකද නීතියේ තියෙන සිද්ධාන්තයක් විකුණුම්කරුට නැති අයිතියක් ගැනුම්කරුට ලැබෙන්නේ නැහැ කියලා. මෙහිදී විකුණුම්කරු ව්‍යාජ පුද්ගලයෙක්. ඔහු සැබෑ අයිතිකරු ලෙස පෙනී සිටීමෙන් තමයි මේ පැවරීම කරන්නේ. ඒ නිසා ඔබ ඉඩමක් මිලදී ගන්නවා නම් විකුණුම්කරුගේ අනන්‍යතාවය ගැන ඔබ සෑහීමකටපත් වෙන්න ඕනේ. ඔබ සොයා බැලීමක් කරන්න ඕනේ. ඔබට පුළුවන් ඒ ඉඩම වටේ ඉඩ මිනිස්සුන්ගෙන් අහලා දැනගන්න මේ ඉඩමේ නියම අයිතිකරු මේ පුද්ගලයාද. නැත්නම් ව්‍යාකාරයකින් සොයා බැලීමක් කළ හැකියි. ඔව්. මන්දන ඊළඟට අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඉඩමක් ලියාගන්නිද්දී. අපි ගොඩක් කරට මේක දැනුවත්ව නොදැනුවත්ව ඉඩම මිලදී ගන්න කෙනා හෝ නීතිඥයා හෝ එහෙම නැත්නම් ඉඩ විකුණන කෙනා හෝ අතින් යම් අතපසුවීමක් වෙනවා නිසි විදිහට මුද්‍රාගාසු සඳහන් කරන්නේ නැති එක. මේ මුද්‍රාගාසු නිසි ලෙස සඳහන් කරන එකේ වාසිය සහ අවාසිය මට ඉස්සරහම දැනගන්න පුළුවන්ද? යම් කිසි දේපල ගනුදෙනුවලදී සාධන පත්‍ර සකස් කිරීමේදී ඒවායේ වටිනාකම නිසි ලෙස තක්සේරු කරලා ඊට අදාළ මුද්‍රාගාසු ගෙවීම අදාළ නොතාරිස්වරයා විසින් කළ යුතු දෙයක්. දේපලේ වටිනාකම තක්සේරු කිරීමේදී එය විකුණුම් ඔප්පුවක් නම් ඉඩම පිහිටි පළාතේ ආදායම කොමසාරිස්වරයාගේ යටතේ සිටින තක්සේරුකරුවෙකු වෙතට ඒ ඉඩමේ සාධන පත්‍රයේ පිටපතක් ඉදිරිපත් කරලා ඒ තක්සේරු වටිනාකම ඔහුගෙන් අනුමත කරගන්න ඕනේ. එසේ අනුමත කරගත්තට පස්සේ නියමිත පරිදි මුද්‍රාගාසු ගෙවීම කළ යුතුයි. විකුණුම්කරයක් නම් මුල් රුපියල් ලක්ෂයට 3%කුත් ඉඩමේ ඉතිරි වටිනාකමට 4%ක් බගිනුත් මුද්‍රාගාස්තු දේපලේ වටිනාකම මත ගෙවිය යුතු වෙනවා. ඒ තෑගි ඔප්පුවක් නම් දේපලේ වටිනාකම මත තක්සේරු වටිනාකම මත මුල් රුපියල් 50000ට 3%කුත් ඉතිරි වටිනාකමට 2%ක බැගිනුත් මුද්‍රාගාස්තු ගෙවිය යුතු වෙනවා. විකුණුම්කරයකදී නම් ඉඩම මිලදී ගන්න තැනැත්තා තමයි දේපලේ මුද්‍රාගාස්තු ගෙවිය යුතු වන්නේ. ඔබට ඉඩමක් ඔබගේ දෙමාපියන්ගෙන් හෝ වැඩිහිටියෙක්ගෙන් ත්‍යාග වශයෙන් ලැබෙනවා නම් තෑගි ලැබුම්කරු ඒ කියන්නේ ඔබ තමයි මුද්‍රාගාස්තු ගෙවීමට සිදු වෙන්නේ. දැන් අපි විකුණුම්කරයකදී දේපලේ වටිනාකම ඊටාම අඩුවෙන් දානවා. එසේ කිරීමේදී ප්‍රශ්න රාශියකට ඔබට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ ඉඩමට අදාළ වරිපණම් ලේඛනයේ නම වෙනස් කරගන්න පළාත් පාලන ආයතනයට ගියොත් ඔවුන් ඔබට කියනවා අදාළ තක්සේරු දෙපාර්තමේන්තුවේ සහතිකය අනුමැතිය මේ ඔප්පුව සඳහා ලබාගෙන එන්න කියලා. එවැනි අවස්ථාවකදී ඔබ තක්සේරුකරුවෙක්ට මේ සාධන පත්‍රය ඉදිරිපත් කළ විට ඔබට මුද්‍රාගාස්තු අඩු ලෙස තක්සේරු කිරීම සඳහා දඩ මුදලකුත් ඊට අමතරව අධිභාරයකුත් ගෙවීමට සිදු වෙනවා. අනෙක් අතට ඔබ දේපලක් මිලදී ගන්නවා නම් ඒ දේපලේ සැබෑ වටිනාකම වන මුද්‍රාගාස්තු ගෙවීම ඔබ විසින් කළ යුතුයි. ඒකට හේතුව තමයි අපි උදාහරණයක් කිව්වොත් දේපලේ වටිනාකම ලක්ෂ 10ක් පමණ වෙනවා නම් ඔබ මුද්‍රාගාස්තු රුපියල් ලක්ෂ 2 ලෙස තක්සේරු කරලා මුද්‍රාගාස්තු ගෙවුවොත් ඇතැම් විට ඒ මූණතින් බැලූ පරිදි පෙනෙන පරිදි ඒ සැබෑ විකිණීමක් සැබෑ පැවරීමක් නොවෙන්න පුළුවන්. බොහෝ විට මෙවැනි තත්ත්වයන් දකින්න ලැබෙනවා මුදල් පොලියට දෙන්න තැනැත්තන්ගෙන්. ඔවුන් දේපලේ වටිනාකම ඊටම අඩුවට තක්සේරු කරලා මුදල් ලබා දීලා දේපල අපයක් වශයෙන් තබා ගන්න ලැබු අවස්ථා අපි දැකලා තියෙනවා. මෙවැනි අවස්ථාවේදී දේපලේ මුල් විකුණුම්කරු ණය සහායදායක මණ්ඩලයට ගිහිල්ලා ආයතනයේ කළොත් මා මේ දේපල සැබෑ විදිහට පැවරුවේ නැහැ. මේ ණය මුදලක් සඳහා තමයි මේ දේපල මේ පුද්ගලයාට පැවරුවේ කියලා එවැනි දේපලක් ඔබ මිලදීගෙන තිබ්බොත් ඔබට නැවත ඒ දේපල තිබූ තැනත්තාටම පැවරීමට සිදුවෙන්න හැකියාවක් තියෙනවා. ඇත්තටම හොඳ ප්‍රකාශයක් මම හිතන්නේ නීතිඥතුමා කරේ. ගොඩක් වෙලාවට අඩුවට ඉඩම් අපේ සමාජ මිනිස්සු ගන්නවා මේ ඔය විදිහට ණයකරුවන්ට අප තේරෙන දේවල් එක්ක. ඒතකොට කාරණා දෙකක් මැදදී ඔබතුමා ඉස්මතු කරා. ඒ කියන්නේ අපේට තියපු කෙනෙකුට සල්ලිත් අරගෙන පස්සේ කාලෙට ගිහිල්ලා එම ආයතන වලට ගිහිල්ලා රික්වෙස්ට් කරන්න පුළුවන් මේක මගේ ඉඩමක් කියලා නැවත ඉඩම පවරා ගන්නත් පුළුවන්. සහ ගන්න කෙනාට කැමති දවසක නීතිමය වශයෙන් මුණ පාන වෙන ගැටලුත් රාශියක් තියෙනවා. ඉතින් මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි අපි මේ මුද්‍රාගාස්තු සම්බන්ධව ඉඩමකට මුද්‍රාගාස්තු තියෙනකොට මුද්‍රාගාස්තු තියන්න ඕන මොන හරි ක්‍රමවේදයක් තියනවාද? ඒ අදාළ ඉඩමට අනුකූලව මොන හරි මුද්‍රාගාස්තු නැත්නම් ප්‍රදේශ අනු මුද්‍රාගාස්තු වෙනස් වීමක් වෙනවද? මොනවද ඒ සම්බන්ධයෙන් ඒ නිසියාකාරව කරේ නැත්නම් නීතිඥයට මොන හරි ප්‍රශ්නයක් ඉස්ත වෙනවද කියලා මට දැනගන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මුද්‍රාගාස්තු රජයට ලැබිය යුතු ආදායමක්. ඇත්තටම නොතාරිස්වරගේ වගකීම තමයි අදාළ දේපලේ නිසි පරිදි තක්සේරු කරලා
ඒ මුද්දර ගාස්තු ඒ අනුව ගණනය කරලා ඒ නියමිත කාල සීමාව අනුව අදාළ ආයතන වලට ආයතන ගිණුම් වලට ඒ මුද්දර ගාස්තු බැර කිරීම. ඒ අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔව්. ඉතින් අපේ බලාපොරොත්තු වුණ ආකාරයටම අදත් සාකච්ඡාවක් නිමාව දුටුවා. මම ස්තුතිවන්ත වෙනවා නීතිඥ ප්‍රගීත් ජයසේකර මහතාට අපත් සමග එකතු වෙලා ඔබ එකතු කරගත දැනුම සමාජ වෙත මේ ආකාර නොමිලේ බෙදා හැරීම සම්බන්ධව ඉතින් අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන ඔබතුමාගේ සහයෝගය අපිට ලබා දීලා ශ්‍රී ලාංකේය ජනතාව දැනුවත් කර ඊළඟට මම කැමතියි තව වීඩියෝ එකක් ඔබත් සමග කතා කරන්න. ගයක් හැදුවෙන් පස්සේ මොනවද නීතිමය පැත්තෙන් බලපාන ගැටලු සහ නිවෙස් හිමියන් විසින් නීත්‍යානුකූලව සිදු කළ යුතු කරුණු කාරණා. උදාහරණයක් විදිහට ගත්තොත් COC ගැන අපි මම හිතන්නේ ඉදිරියේදී කතා කළ යුතු දෙයක්. අපි ඒ වගේ වටිනා සාකච්ඡාවකුත් මින් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙමු. අද ඉදිරියේදී ඔබතුමාට සමුදෙනවා. බොහොම ස්තුතියි.